ධර්මානුශාසනාව සුපින්වතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ බස්නාහිර පළාතේ ද්විතීය සංඝනායක කොළොන්නාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පූජනීය පොත්තේවෙල විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මානුශාසනාවේ දායකත්වයන් බෝතලේ පහළගම පදිංචි සී සමරදිවාකර, වේයන්ගොඩ මාරාපොළ ජයන්ත ප්‍රියංජන සහ සරෝජා සේනානායක මහත්මිය, තඹුත්තේගම අංක 264 පදිංචි සෝමා දිසානායක සහ පියල් අබේකෝන් මහතා, කිතලව පදිංචි දයාවති පතිරාජ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා, මඩගල්ල උතුර පදිංචි එම්.ජී. ලීලානන්ද කුමාරසිංහ සහ නිලන්ති රේණුකා මහත්මිය, කළුත්තර උතුර විලේගොඩ රෝසවත්ත පදිංචි ටී.බී. ජයතිස්ස මහතා. සුපින්වතුනි, අද ධර්මදේශනාව ධම්මපදේ නාග වර්ගයේ ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි. අපි හැම උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි දැන් নমස්කාරය කියමු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ
සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ඉදං පුරේ චිත්තමචාරි චාරිකං යේනිච්ඡකං යත්ථ කාමං යතා සුඛං තයජ්ජහං නිග්ගහෙස්සාමි යෝනිසෝ හත්ථිප්ප බින්නං විය අංකුසග්ග හෝති. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත පින්නතුනි, ඔබ සූදානම් වන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අපගේ දෙලොව අභිවෘද්ධිය දියුණුව සඳහා දේශනා කර වදාළ ඒ උතුම් ස්වාසූ දහසක් ධර්මස්කන්ධයෙන් බිඳක් ශ්‍රවණය කිරීමටයි. ඒ සඳහා තුනුරුවන් පිළිබඳව විශේෂයෙන් බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් පිළිබඳව හිතේ ශ්‍රද්ධාව ඇති කරගෙන මේ ශ්‍රවණය කරන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මයක් කියන හැඟීමත් හිතේ ඇති කරගෙන මේ බණ ඇසීම තුළින් අපිට මෙලෝ වශයෙන් අපේ මෙලෝ දියුණුව සාර්ථක කර ගැනීමටත් අපේ පරලෝ දියුණුව සාර්ථක කරගෙන ඉක්මනින් අපේ බලාපොරොත්තු වන අවසාන බලාපොරොත්තු වන නිර්වාණ සම්පත්තියත් සාක්ෂාත් කර ගැනීමට මේ ධර්මය අපිට ඉවහල් වෙනවා කියන චේතනාවෙන් යුක්තව ශ්‍රද්ධාවෙන් මේ බණ ටික ශ්‍රවණය කරන හැටියට මතක් කරනවා. ඊටාම හොඳින් ශ්‍රවණය කරලා ඒ වගේම හිතේ ධාරණය කරගෙන මේ ධර්මය ඔබේ ජීවිතයටත් සම්බන්ධ කරගත්තොත් අර අපි බලාපොරොත්තු වන ඉලක්කය මෙලෝ දියුණුව පරලෝ දියුණුව නිසැකේම සාක්ෂාත් කරගන්න පුළුවන් කියන හැඟීම ඇතුවයි ඔබ සියලු දෙනාම බණ අහන්න ඕන. ඒ වගේම ශ්‍රද්ධාවෙන් බණ ඇසීම තුළින් ඔබට විශාල පිනකුත් අත්පත් කරගන්න පුළුවන් වගේ මේ පින් ඔබ අපේක්ෂා කරන මීගී ඥාතීන්ට දෙවියන්ටත් ධර්ම දේශනාව අවසානයේ අනුමෝදන් කරන්න අපිට හැකියාවක් තියෙනවා. මම අද ඔබට ධර්මයේ දේශනා කිරීම සඳහා ශාන්තිනායක තිලෝගුරු අමාමෑණී භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ ධම්මපදයට අයිති ධම්මපදේ නාග වර්ගයට අයිති ඉතා උතුම් ගාථා රත්නයක් මාතෘකා විදියට යොදාගත්තේ. මේ ගාථාව බුදුහාමුදුරුවෝ දේශනා කළේ සානු කියන හාමුදුරුවෝ නිමිති කරගෙන. එහි නිදාන කතාව මම කලින්ම කෙටියෙන් මතක් කරලා ඒ ගාථාව විස්තර කිරීමෙන් අනතුරුව ඒ කතාව අනුසාරයෙන් දහම් කරුණු කීපයක් මතු කරලා දෙන්නයි බලාපොරොත්තු වන්නේ. මේ සානු හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ජේතවනාරාමය ආසන්න ගමක අම්ම කෙනෙක්ගේ එකම පුතුණුවන් තමයි සානු හාමුදුරුවෝ. මේ අම්ම බොහොම ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක්. ධර්මයේ පිළිබඳව වැටහීමක් හැඟීමක් ඇති, තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාවකින් යුක්ත, සසර පිළිබඳව වැටහීමකුත් තියෙන අම්ම කෙනෙක්. එනිසා මේ සානු පුතණුවන් කුඩා කාලෙම මේ අම්මා ශාසනයට පූජ කළා, පැවිදි කළා. අම්මත් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පුතණුවන් ශාසනයට පූජ කළේ හරියට අර ගිනිගන්න ගෙයකින් එළියට යමක් විසි කළොත් ඒක පස්සේ ප්‍රයෝජනයට ගන්න පුළුවන් වගේ මේ ගිනි 11කින් ඇවිලෙන මේ අපේ මේ පංචස්කන්ධය
නැමති ඒ ගෙයින් එළියට විසි කරන ලද යමක් පස්සේ ප්‍රයෝජනයට ගන්න හැකියාවක් තියෙනවා වගේ තමන්ගේ එකම පුතුණුවන් ශාසනයට පූජ කළා. සානු හාමුදුරුවොත් බොහෝම ශ්‍රද්ධාවෙන් පැවිදි වුණා. ශ්‍රද්ධාවෙන් පැවිදි වුණා වගේම ඒ කුඩා ස්වාමීන් වහන්සේ කෙනෙකුට අවශ්‍ය සියලු අත්පිළිවෙත් බොහොම ගරුසරු ඇතුව ආචාර්ය උපාධ්‍යායන් කෙරෙහි ගරුසරු ඇතුව ඒ සියලු වතාවත් බොහෝම හොඳින් ඉෂ්ට කරමින් පොත්පත් පාඩම් කරමින් ගුරුවරුන්ට වැඩිහිටියන්ට ඒ කරන්න තියෙන යුතුකම් මලු පෙත්මන් ඇවදීම ආදී ඒ සියල්ල සිද්ධ කරමින් මේ චූටි හාමුදුරුවෝ කුඩා හාමුදුරුවෝ බොහොම හොඳ පැවිදි ජීවිතයක් ගත කළා. ඒ වගේම මේ පොඩි හාමුදුරුවෝ හරිම දක්ෂයි බණ කියන්න. ඒ වගේම බණ කියන්න බොහොම කැමතියි. ඒ නිසා නිතරම අනිත් අයට අඬ ගහනවා බණ අහන්න ඉන්න කියලා. අඬ ගහලා මේ හාමුදුරුවෝ මාසෙකට 7-8 වතාවක් විශේෂයෙන් ඔය පොයේ දවස්වල සෙනග රැස් කරලා භික්ෂුන් වහන්සේලා රැස් කරලා බණ කියන්න පුරුදු වුණා. බොහෝම හොඳට බණ කියන්න පුළුවන්. ඒ වගේම අනිත් අයත් බොහොම කැමැත්තෙන් ශ්‍රවණය කරනවා බණ. ස්වාමින් වහන්සේලාත් ගිහි පින්වතුණු. ඉතින් බණ කියලා ඉවරුණාට පස්සේ අද වගේ මේ පොඩි හාමුදුරුවෝ දෙමව්පියන්ට ඥාතීන්ට පින් දෙනවා දෙවියන්ට. එතකොට දෙමව්පියන්ට පින් දෙනකොට ජීවතුන් අතර ඉන්න දෙමව්පියන්ට පින් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මේ හාමුදුරන්ට අම්මා විතරයි හිටියා. අම්මා ජීවතුන් අතර ඉන්නවා. නමුත් පින් ගන්න හැකියාවක් නැහැ. ඉතින් මේ බණ අහන්න සාමාන්‍යයෙන් අපි ධර්ම දේශනාවක් පවත්වන විට එදත් දෙවියන්ට ආරාධනා කරනවා සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා ආදී වශයෙන්. ඒ නිසා දෙවියෝ අනිවාර්යයෙන්ම බණ අහන්න පැමිණෙනවා. දෙවිය විතරක් නෙවෙයි වෙනත් අමනුෂ්‍ය කොටසුත් යක්ෂ භූත කොටස් බණ අහන්න පැමිණෙනවා. ඉතින් මේ හාමුදුරුවෝ මේ බණ චතුර ලෙස මිහිර ලෙස කියන බණ අහන්න දෙවියන්ද කැමැත්තක් දැක්වුවා. අමනුෂ්‍යයන්ද කැමැත්තක් දැක්වුවා. මේ බණ අහන අමනුෂ්‍යයන් අතර දෙවියන් අතර මේ සානු හාමුදුරුවන්ගේ ගිය ආත්මේ මීට පෙර ආත්මේ අම්මත් යක්ෂණියක් වෙලා යක්ෂණිය ආත්මේ ලැබලා මේ බණ අහන්න පැමිණෙනවා. ඉතින් ඒ අම්මට පින් දුන මේ මළගිය ඥාතීන්ට පින් දෙනකොට ඒ අම්මා බොහොම සන්තෝෂයෙන් මගේ පුතණුවන් මේ දීපු පින් බණ කියලා දීපු පින් බොහොම කැමැත්තෙන් ආදරෙන් අනුමෝදන් වෙනවා. ඒ නිසා මේ යක්ෂණියට ලොකු ආඩම්බරයක් ඇති වුණා. මගේ පුතණුවන් පෙර ආත්මේ පුතණුවන් තාම දක්ෂ ලෙස බණ කියන මේ පොඩි හාමුදුරුවෝ පිළිබඳව. ඒ නිසා අනිත් යක්ෂණියන්ට යක්ෂයින්ටත් දෙවිවරුන්ටත් කිව්වා මේ අහවලා මේ මගේ පුතා කියලා. ඒ නිසා ඒ දෙවිවරු අතරත් යක්ෂයන් අතරත් යක්ෂණීන් අතරත් මෙතුමියට ලොකු ගෞරවයක් තිබුණා. ඒ යක්ෂ සභාවෙත් දේව සභාවෙත් මේ සානු හාමුදුරුවන්ගේ අම්මයි කියලා. ඒ නිසා සානු හාමුදුරුවෝ නිතර දේශනා කරන බණ අහන්න ස්වාමින් වහන්සේලා ගිහි පිරිස් වගේම අර විදියට දෙවියන් යක්ෂයනුත් කැමැත්තක් දැක්වුවා. ඉතින් මේ හාමුදුරුවෝ හොම් බණ කියාගෙන යන අතරේ අවුරුදු 17ක් 18ක් විතර දැන් වයසයි. දැන් පැවිදි වෙලා සෑහෙන කාලයක් අවුරුදු 18ක් 19ක් විතර වෙනකොට උන්වහන්සේට යම්කිසි කලකිරීමක් ඇති වුණා. ශාසනය පිළිබඳව, පැවිද්ද පිළිබඳව, මහානකම් පිළිබඳව එපාවීමක් ඇති වුණා. ඒ එපාවීමක් ඇති වුණාට පස්සේ අර බණ කියන එක අඩු කළා. ඒ ශාසනිකවත් පිළිවෙත් සිද්ධ කරන එක අඩු කළා. ඉතින් සිවුරු වුණත් හොදලා පිරිසිදුව අඳින්න නැතුව කොණ්ඩේ වවාගෙන නිකන් කලකිරුණු ස්වභාවයක්කින් කටයුතු කරන්න පටන් ගත්තා. උන්වහන්සේට මොනහරි ඒ තරුණ වයස නිසා වෙන්නේ නැති මොනහරි විතර්කයක් හිතට ඇවිල්ලා. කාම විතර්කයක් වෙන්න පුළුවන් ඇවිල්ලා පැවිද්ද එපා වෙන තත්ත්වයටපත් වුණා. දැන් ගෙදර යන්නමයි කැමැත්ත. කොහොම හරි
දවසක් මුන්නාන්සේ කාටවත් අනිත් ස්වාමින් වහන්සේලාට කියන්නේ නැතුව ගෙදර ගියා. ගෙදර ඉන්නේ අම්මා. අම්මා කල්පනා කරනවා වෙනදා ගෙදර එන්නේ පොඩි හාමුදුරුවෝ කවුරු හරි ස්වාමින් වහන්සේලාත් එක්ක. ලොකු ස්වාමින් වහන්සේ කෙනෙක් හරි පොඩි ස්වාමින් වහන්සේලා තුන් දෙනෙක් එක්ක හරි තමයි. අද මොකද මේ තනියම ආවේ. ඉතින් ඒ වගේම කොණ්ඩෙත් වවාගෙන. සිවුරුත් ටිකක් කිලුටු වෙලා. ඉතින් මොකද කියලා ඇහුවම මම දැන් මහානකමේ හිටියේ ඇති. මට දැන් එපා වෙලා තියෙන නිසා මං ගිහි වෙන්නයි කැමැත්තේ. ඒකයි ගෙදර ආවේ කියලා අම්මට කිව්වට පස්සේ අම්මට ලොකු වේදනාවක් ඇති වුණා. අම්මා අඬන්න පටන් ගත්තා. හරියට මේ පුතා නැති වෙච්ච වගේ. අඬන්න පටන් ගත්තා. මේ තරම් මේ උතුම් බුදුහාමුදුරුවෝ ළඟ පැවිදි වෙන්න වාසනාව තිබිලා උතුම් චීවරයක් දරන්න පුළුවන්කම තිබිලා මේ තරම් බණ දහම් කියන්නත් හැකියාව තිබිලා මේක අතෑරලා ආයිත් මේ ගිහි ගෙදරට ගිනි ගොඩක් වගේ ගිහි ගෙදරට නැවත පැමිණීම පිළිබඳව අම්මා ගොඩක් මේ හාමුදුරන්ට කරුණු කියා දුන්නා. නමුත් ඒවා පිළිගත්තේ නැහැ. වහන්සේ ඒ අම්මා නැවතත් මතක් කළා මං අර ගිනි ගන්න ගේකින් එළියට යමක් විසිකලොත් ඒක පස්සේ ප්‍රයෝජනය සඳහා පවතිනවා වගේ තමයි මං ඔබ වහන්සේ ශාසනයට පූජා කළේ කියලා එහෙම මතක් කළත් කැමති වුණේ නැහැ. ඉතින් අම්මා කමක් නැහැ. එහෙනම් මම කැඳ ටිකක් හදාගෙන එන්නම් කියලා කැඳ ටිකක් හදාගෙන ඇවිල්ලා දීලා දැන් දානේ හදන්න සූදානම් කළා. දානේ සූදානම් කරන්න කුස්සියට ගියා. ඉතින් හාමුදුරුවෝත් කැඳ වළඳලා මම ඉන්නකොට දැන් අර යක්ෂණිය පෙර ආත්මේ අම්මා පොඩ්ඩක් හොයලා බලනවා අපේ පොඩි හාමුදුරුවෝ ඉන් කොහෙද ඉන්නේ. දැන් දානේ වෙලාව දානේ ලැබෙනවද දන්නේ නැහැ කියලා පොඩ්ඩක් හොයලා බලනකොට මෙන්න ගෙදර ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම මේ යක්ෂණිය තේරුම් ගත්තා මේ සිවුරු අරින්නයි හදන්නේ කියලා. ඉතින් යක්ෂණිය කල්පනා කළා යක්ෂණියට ලොකු පිළිගැනීමක් දෙවියන් අතර යක්කුන් අතර ලොකු පිළිගැනීමක් තියෙනවා මේ සානු හාමුදුරුවන්ගේ අම්මා කියලා. ඉතින් මේ සානු හාමුදුරුවෝ සිවුරු ඇරිලා ගියොත් එයාටත් ඒ පිළිගැනීමක් නැති වෙන නිසා මෙතුමියත් යක්ෂණියත් අකමැති වුණා මේ සිවුරු අරින එකට. ඒ යක්ෂණිය ඇවිල්ලා මොකද කළේ? එමින් මේ හාමුදුරුවන්ට ආරූඪ වුණා. ඇඟට වැහුණා. සාමාන්‍යයෙන් ස්වාමින් වහන්සේ කෙනෙකුට මේ යකෙක් වැහෙන්නේ නැහැ. ආරූඪ වෙන්නේ නැහැ. නමුත් ඉතින් මේ ස්වාමින් වහන්සේගේ කලකිරලා ඉන්න වෙලාවේ හිත දුර්වල ඉන්න වෙලාව නිසා මං හිතන්නේ එහෙම ආරූඪ වුණා. ආරූඪ වුණ හැටියෙන් බෙල්ල කරකැවිලා ගිහිල්ලා මේ ඔළුව කරකැවිලා කලන්ත හැදිලා වගේ කෑ ගහගෙන වැටුණා මේ හාමුදුරුවෝ. සානු හාමුදුරුවෝ. මේ යක්ෂණිය ආරූඪ වුණාට පස්සේ. යක්ෂණිය එහෙම ආරූඪ වෙලා බය කළා මේ පොඩි හාමුදුරුවෝ. අම්මා කෑ ගහගෙන ආවා කුස්සියේ ඉඳලා මොකද මේ හාමුදුරන්ට උනේ කියලා. ඊට පස්සේ යක්ෂණිය මේ හාමුදුරුවන්ට විතරක් ඇහෙන්න කිව්වා බුදුහාමුදුරුවෝ අතාරින්න එපා, සිවුරු අරින්න එපා, කවදාවත් බුදුහාමුදුරුවෝ අතහැරලා යන්න එපා, වැරදි වැඩ කරන්න එපා, පව් කරන්න එපා, කළොත් ඒවා විපාක කවදා හරි තමන්ගේ පස්සෙන් එනවා කියලා ටිකක් සැරෙන් කිව්වා මේ හාමුදුරන්ට විතරක් ඇහෙන්න. ඉතින් කොහොම හරි ඒකෙන් මේ හාමුදුරුවෝ පොඩ්ඩක් තැති ගත්තා, බය වුණා. මේ ආරූඪ වීමත් නිසා. ඉතින් අම්මත් ඊට පස්සේ අඬන්න පටන් ගත්තා හොඳටම. ඉතින් අම්මා හරියට දරුවෙක් මැරුණා වගේ, දරුවෙක් මැරුණා වගේ අඬන්න පටන් ගත්තා. ඉතින් මේ පොඩි හාමුදුරුවෝ කියනවා ඇයි මේ මම මැරිලා නැහැ තාම ඉන්නවා, ඇයි මේ අඬන්නේ නැහැ? ඉතින් මැරුණා වගේ තමයි. මහානකමේ ඉඳලා ගිහි ගෙදරට එනවා නම් ඒක මැරුණා වගේ තමයි මං සලකන්නේ කියලා අඬන්න පටන් ගත්තට පස්සේ මේ හාමුදුරුවෝ කිව්වා එහෙනම් හොඳයි, කමක් නැහැ. මං සිවුරු අරින්නේ නැහැ කියලා අම්මට පොරොන්දු දීලා ඒ තීරණය වෙනස් කළා. ඊට පස්සේ අම්මා දැන් වයස දැන් කිට්ටුයි නේද, උපසම්පදා වෙන්නේ 20කට ආසන්නයි නේද? ඒ සිවුරු පිරිකරත් අම්මා හදලා දීලා නොබෝ කලකින් දැන් ආයිත් අර විදිහේ බොහෝම ඕනකමින් මහානකම ආරක්ෂා කරගෙන උපසම්පදා වෙලා
බුදුරජාණන් වහන්සේ ඉන්නේ ජේතවනාරාමේ කටයුතු කරනකොට දැන් ටිකක් හිත දියුණුයි ස්වාමින් වහන්සේගේ පොඩි හාමුදුරන්ගේ සානු හාමුදුරන්ගේ බණ භාවනා කරනකොට බුදුහාමුදුරුවෝ දැක්කම උන්වහන්සේගේ හිත උන්වහන්සේගේ මුලින් තිබිච්ච තත්ත්වයක් දැන් තිබිච්ච තත්ත්වයක් දැනගෙන බුදුරජාණන් වහන්සේ මුන්වහන්සේ මේ සානු හාමුදුරුවෝගේ ඒ වෙනස ඒ හිතේ ඇතිවෙච්ච කලකිරීම දැන් හොඳ පැත්තට පත් වෙලා දැන් උපසම්පදා වෙලා හොඳ හාමුදුරු කෙනෙක් විදිහට කෙලෙස් තවන වීරියෙන් යුක්තව බණ භාවනා කරමින් ඉන්න මේ සාමණේර හාමුදුරුවෝ දැකලා උන්වහන්සේ නිමිති කරගෙන තමයි මේ මං මතක් කරපු දේශනා කරපු ඒ ගාථාව මාතෘකාව විදිහට මතක් කරපු ගාථාව දේශනා කළේ. ඒ ගාථාවෙන් කියන්නේ ඉදම් පුරේ චිත්තමචාරි චාරිකං යේනිච්චකං යත්ත කාමං යතා සුඛං තයජ්ජහං නිග්ගහෙස්සාමි යෝනිසෝ හත්තිප්ප බින්නං විය අංකු සග්ග හෝති. මේ හිත අපේ හිත ඉදං පුරේ චිත්ත මචාරි චාරිකං පුරේ කියලා කියන්නේ පෙර ආත්මවල ආත්ම 100,000 ගානක් අපේ හිත අපි කැමති විදියට ඒ නිච්චකං යත්ත කාමං යතා සුඛං කැමති විදියට කැමති ආකාරයෙන් සංසාරේ ඇවිද්දා. බොහෝ කාලයක් ඇවිද්දා. ඉතින් මේ ආත්මෙත් මේ හිත ඇවිද්දා. සානු හාමුදුරන්ගෙත් එහෙමයි. ඒ නිසා අපි කාගෙත් මේ හිත සංසාරේ මේ ආත්ම මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා උපන්නත් ඒ ආත්මවල අපි කවුරු වෙලා හිටියත් දන්නේ අපි ඉපදිච්ච නැති ආත්මයක් කියන්න බෑ. තිරිසං ආත්මවල සමහරවිට දිව්‍ය ලෝකවල ඒ වගේම අපායවල විවිධ ආත්මවල මේ සිත සැරිසරලා තියෙනවා. ඒ නිසා ඒ සිතේ පුරුදු අපේ මේ හිතේ කෙලෙස් විදියට අපේ හිතේ තැම්පත් වෙලා තියෙනවා. ඉතින් මේ හිත හේ ස්වરૂපේ එකයි. ආත්ම ගානක් කැමති විදියට ඇවිද්දා. නමුත් එහෙම ඇවිදින්න දෙන්න හොඳ නැහැ. තයජ්ජහං නිග්ගහෙස්සාමි යෝනිසෝ. එනිසා හරියට මත්වෙච්ච ඇතෙක් හෙන්ඩුවකින් මෙල්ල කරනවා වගේ මත්වෙච්ච ඇතෙක් දරුණු ඇතෙක් හෙන්ඩුවකින් මෙල්ල කරනවා වගේ යෝනිසෝ මනසිකාරයෙන් සිහිනුවණින් යුක්තව මේ හිත දමනය කළ යුතුයි කියන එක තමයි මේ ගාථාවෙන් බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළේ කාටද? සානු හාමුදුරුවන්ට. පෙර ආත්ම 100,000 ගානක් මේ හිත සැරිසරලා සංසාරේ සැරිසරලා දැන් අපි මේ මනුෂ්‍යාත්ම භාවයේ ඉපදිලත් මෙච්චර කාලයක් කැමති විදියට හිත සැරිසරුවා. නමුත් ඒ හිතට ඕන විදියට සැරිසරන්න දෙන්න නොදී අර අලිය මත්වෙච්ච ඇතා මෙල්ල කරන ඒ ඇත්ගොව්වෙක් වගේ යෝනිසෝ මනසිකාරය කියන හෙන්ඩුවෙන් ඔබ දැන් මේ ඔබේ හිත දමනය කරගත යුතුයි කියන එක තමයි මේ ගාථාවෙන් ප්‍රකාශ කළේ. ඉතින් මේ ගාථාවෙන් බණ කිව්වට පස්සේ සානු හාමුදුරුවෝ ඇතුළු විශාල පිරිසක් ධර්ම අවබෝධය ලැබුවා, රහත් භාවයට පත් වුණා. එතකොට උන්වහන්සේත් මේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කර දීපු ආකාරයට මේ හිතේ තියෙන මේ ස්වરૂපේ තේරුම් අරගෙන මෙච්චර කාලයක් නිදහසේ සැරිසරන්න දුන්නා. නමුත් තමන් උත්සාහ අරගෙන අර අලිය මෙල්ල කරපු හෙන්ඩුවෙන් මෙල්ල කළා වගේ ඇත්ගොව්වා යෝනිසෝ මනසිකාරයේ නැමැති සිහිනුවණින් එහෙම නැත්නම් විදර්ශනා වැඩීමෙන් යුක්තව මේ හිත මෙල්ල කරගන්නේ කියන එකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ ආකාරයට මේ සානු හාමුදුරුවෝත් අනිත්‍ය දුක්ඛ ත්‍රිලක්ෂණ මෙනෙහි කරලා ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඒකයි. විදසුන් වඩලා උන්වහන්සේ රහත් භාවයට පත් වුණා. දැන් මේ කතාව ඇසුරෙන් අපිට අපේ ජීවිතේ මෙලෝ ජීවිතේ යහපත් කරගන්න, සාර්ථක කරගන්න, පරලෝ ජීවිතය සාර්ථක කරගන්න අපිට ගොඩාක් දහම් කරුණු රාශියක් මතු කරගන්න පුළුවන්. පින්නතුනේ අර මම මුලින් සඳහන් කරපු ආකාරයට අපි
සංසාරේ මුලක් නොපෙනෙන කෙලවරක් නොපෙනෙන සංසාරෙක ඇවිදගෙන එන ගමනක් විවිධ ආත්මවල අපි ඉපදිලා තියෙනවා. මනුෂ්‍ය ආත්ම විතරක් නෙමෙයි තිරිසං ආත්මවල, ඒ වගේම പ്രേත ආත්මවල, යක්ෂ ආත්මවල, දිව්‍ය ලෝකවල, සමහරවිට අපායවල ඉපදිලා ඒ ආත්මවල අපි රැස් කරපු කර්මත් සහිතව තමයි අපි මේ ඉන්නේ. ඒ නිසා ඒ කර්ම අපේ සිත් ඇතුලේ අනුසය විදියට තැම්පත් වෙලා තියෙනවා. අපි කරපු කර්ම වල තැම්පත් වෙලා තියෙන ස්වરૂපය තමයි ඒක හිත ඇතුලේ අනුසය විදියට තැම්පත් වෙලා තියෙනවා. ඒ අනුසය විදියට තැම්පත් වෙලා තියෙන කර්ම වල අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි අනුසය කියලා. හිත ඇතුලේ තැම්පත් වෙලා තියෙන. ඒ කියන්නේ කෙලෙස් නිදාගෙන ඉන්නේ. අනුසය කියලා කියන්නේ නිදාගෙන ඉන්නේ. එහෙම ඉන්න කෙලෙස් ඇතැම් විට මොන හරි අරමුණක් යෙදුනට පස්සේ කොහොමද ඒ අරමුණු යෙදෙන්නේ? අපි ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හයෙන් අරමුණු ගන්නකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ ධම්ම කියන අරමුණු ගන්නකොට සමහරලාට මේ අනුසය විදියට නිදාගෙන ඉන්න කෙලෙස් අවදි වෙන්න පුළුවන්. ඒ අවදි වෙන අවස්ථාවට කියනවා නැගිටින අවස්ථාවට කියන පරිඋත්ථාන අවස්ථාව කියලා. ඒ කෙලෙස් නැගිටින අවස්ථාව. එහෙම නැගිට්ටට පස්සේ සමහරලාවට හරියට අර සර්පෙක් නැගිට්ටා වගේ නිදාගෙන හිටිය සර්පෙක් නැගිට්ටා වගේ සමහරලාට ඒ අරමුණට අපි වහල් වුණොත් යටත් වුණොත් සමහරලාට විතික්කම අවස්ථාව කියලා ඒ කෙලෙස් එළියට එන්න පුළුවන්. එළියට මතුවෙන්න පුළුවන්. එළියට මතුවෙන්නේ කොහොමද? අපි කටින් සහ කයෙන්. කයෙන් සහ වචනයෙන්. ඒ කියන්නේ වචන වලින් සහ අතින් පයින් අපි වෙනස් වෙන්න පුළුවන්. අපේ ඉරියව් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයට අපේ හිත ඇතුලේ තැම්පත් වෙලා තියෙන කෙලෙස් මෙන්න මේ තුන් ආකාරයට අනුසය, පරිඋත්ථාන, විතික්කම කියලා මේ ආකාර තුනෙන් යුක්තව තියෙන මේවා. විතික්කම කියන අවස්ථාවට ආවොත් තමයි අපි වෙනස් වෙලා සමහරලාට අපේ ඒ විතික්කම කියන අවස්ථාවට ආවට පස්සේ අපිව පාලනය කරගන්න අපිටම බෑ. අපි නිකන් මාරාවේශ වුණා වගේ තමයි වෙන්නේ. මාරයාට යටත් වෙච්ච තත්ත්වයක් තමයි මේ වෙලාවේදී ඇති වෙන්නේ. අපිම අපිට පාලනය කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඉතින් අර මේ සානුහාමුදුරන්ටත් ඒක තමයි උනේ. පෙර ආත්මවල ගෙනාපු රැස් කරපු ඒ කර්මයක් අනුසය වශයෙන් තැම්පත් වෙලා තිබිලා උන්වහන්සේට මොන හරි හේතුවක් නිසා මතු වුණා. ඒක විතික්කම අවස්ථාවට ආවට පස්සේ තමයි උන්වහන්සේ සිවුරු ඇරලා යන්න සූදානම් වුණේ. ඒ නිසා අපිට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා විශේෂයෙන් මේ මජ්ක්‍ධිම නිකායේ විශේෂ සූත්‍රයක් තියෙනවා විතක්ක සන්තාන සූත්‍රයේදී. ඒ වගේ මේ කෙලෙස් අරමුණු විතර්ක අපේ හිතට කරදර වෙන විදියට, ඒ කියන්නේ අකුසල විතර්ක නැගගෙන එනවා නම් විශේෂයෙන් භාවනා වඩන යෝගීන්ට, ස්වාමින් වහන්සේලාට වෙන්න පුළුවන්, යෝගීන්ට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් එදිනදා ජීවත් වෙන කෙනෙකුට වුණත් ඒ අකුසල විතර්කයක් හිතට නැගගෙන එනවා නම් ඒක නවත්ත ගන්න තියෙන ක්‍රම ගැන බුදුහාමුදුරුවෝ විවිධ තැන්වල දේශනා කරලා තියෙනවා. ඒ අවස්ථා කීපයක් අපි මතු කරලා බලන්න උත්සාහ කරමු. විශේෂයෙන් මජ්ක්‍ධිම නිකායේ විතක්ක සන්තාන කියලා සූත්‍රයක් තියෙනවා. බොහොම වටින සූත්‍රයක්. ඒක මම කෙටියෙන් බුදුහාමුදුරුවෝ එහෙම අපේ හිතට නැගෙන අකුසල අරමුණු යටපත් කරගන්න ක්‍රම 5ක් ඒ විතක්ක සන්තාන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඒක එදිනෙදා ජීවිතයේදී වුණත් අපිට බොහොම වැදගත් වෙනවා. අපි මේ අපේ හිතට අකුසල අරමුණක් ආවට පස්සේ ඒකට යටත් වුණොත්, ඒකට ඉඩ දුන්නොත් සමහරලාට අපේ ජීවිත පවා නැති වෙන්න පුළුවන්. සමහරලාට මේ ජීවිත අවුල් වෙන්න පුළුවන්. පෞල් ජීවිත කැඩෙන්න පුළුවන්. ඒ වගේ විනාශ සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ පිළිබඳව දැනගෙන ඉන්න ඉතාමත්ම අවශ්‍යයි. ඒ නිසා කෙලෙස් අරමුණක්, අකුසල අරමුණක් හිතට ආවොත් ඒක නවත්ත ගන්න.
ඒක පළවා හරින ක්‍රම 5ක් මේ විතක්ක සන්තාන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. එක තමයි අඤ්ඤ නිමිත්ත කියන එක. අඤ්ඤ නිමිත්ත. මොන හරි කෙලෙස් අරමුණක් හිතට ආවොත් මේ කෙලෙස් අරමුණු කියලා කියන්නේ මේ හිතට එන්නේ හුඟක් වෙලාවට කාම විතක්ක. කාම ආසාව සම්බන්ධ කාම විතක්ක. එහෙම නැත්නම් ව්‍යාපාද විතක්ක තරහ එක්ක. එහෙම නැත්නම් අවිහිංසා විතක්ක. හිංසා කිරීමේ චේතනා. තමයි මේ එන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන මෙන්න මේ විතක්ක තමයි හුඟක් වෙලාවට මේ හිතට මේ නැගගෙන එන්නේ. බණ භාවනා කරනකොට යහපත් දෙයක ඉඳලා ඉන්න වෙලාවේදී එහෙම එන්න පුළුවන් කාම විතර්කයක්. හරි ව්‍යාපාද විතර්කයක්, හරි අවිහිංසා විතර්කයක් හරි එන්න පුළුවන්. එහෙම එන වෙලාවේදී මුලින්ම මේ විතක්ක සන්තාන සූත්‍රයේ සඳහන් වෙන්නේ අඤ්ඤ නිමිත්ත. ඒ කියන්නේ අකුසල විතර්කයක් හිතට නැගලා එනකොට ඒකට විරුද්ධව කුසල විතර්කයක් මතක් කරගෙන කුසල විතර්කයක් සිහිපත් කිරීමෙන් අර අකුසල නිමිත්ත යටපත් කරන්න පුළුවන් කියලා. අර එන අකුසල විතර්කය පළවා හරින්න පුළුවන් කියලා කුසල විතර්කයක්. අපි හිතමු කාම විතර්කයක් මතුවුනොත් ඒ කාම විතර්කේ නැති කර ගැනීම සඳහා සමහරවිට පිළිකුල් භාවනාව වගේ දෙයක්. පිළිකුල් භාවනාව වගේ දෙයක් මතක් කළොත් සිහිපත් කළොත් අර කාම චේතනා නැති වෙලා යන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාද විතක්කයක් වගේ දෙයකදී තරහක් හිතට ඇති වෙච්ච අවස්ථාවකදී මෛත්‍රී භාවනාව මෛත්‍රී සිහිපත් කළොත් කරුණා මෛත්‍රී මෙත්තා ආදී මතක් කළොත් මෛත්‍රී භාවනාව වගේ වැඩිමෙන් ඒ ව්‍යාපාද විතර්කේ නැති කරගන්න පුළුවන්. ඉතින් ඒ අඤ්ඤ නිමිත්ත නිමිත්ත කියලා මේ විතක්ක සන්තාන සූත්‍රයේ සඳහන් වෙන්නේ අකුසල නිමිත්තක් හිතට ආවට පස්සේ විරුද්ධ පැත්තේ කුසල නිමිත්තක්. කාම නිමිත්තක් වෙනුවට කාම කලකිරෙන ස්වරූපේ. එහෙම නැත්නම් ඔය පිළිකුල් දනවන පිළිකුල් භාවනා වගේ දෙයක් වැඩිම තුලින් අර මේ අකුසල නිමිත්ත පළවා හරින්න පුළුවන්. ඉතින් ඒකට උදාහරණයක් විදිහට තියෙන්නේ මේ දැන් ඔය දොරවල් වල පරණ දොරවල් වල දැනුත් එහෙමයි මේ වඩු මහත්තුරු ඇන විදිහට යොදාගන්නේ ලී ඇන. ඒ ලී ඇනයක් නරක් වුණොත් වඩු මහත්තයා මොකද කරන්නේ? ඊට වඩා ටිකක් ඝන ඇනයකින් ඒ ඇනේ උඩ තියලා අර ඇනේ තට්ටු කළාට පස්සේ අර ඇනේ ගලවන්න පුළුවන්. ඇද වුණොත් ඒක ගලවන්න. අන්න ඒ වගේ ඇනයක් නරක් වුණොත් ඇද වුණොත් ඊට වඩා පොඩ්ඩක් ඝන ඇනයකින් අර ඇනේ පළවා හරිනවා වගේ අකුසල නිමිත්තක් හිතට ආවොත් කුසල නිමිත්තක් මතක් කරගෙන ඒ අකුසල නිමිත්ත පළවා හරින්න පුළුවන් කියන බුදුහාමුදුරුවෝ මතක් කළ පළවෙනි මේ නිමිත්ත හැටියට අඤ්ඤ නිමිත්ත. එහෙමත් ඒ අකුසල නිමිත්ත යන්නේ නැත්තම් පළවා හරින්න බැරි නම් කුසල නිමිත්තක් සිහිපත් කළ යන්නේ නැත්තම් ඉවත් වෙන්නේ නැත්තම් දෙවනි නිමිත්ත හැටියට මුන්වහන්සේ දේශනා කළ ආදීනව නිමිත්ත. ආදීනව නිමිත්ත කියලා කියන්නේ අර ආපු අකුසල නිමිත්ත තමන්ගේ මනසට ආපු අර අකුසල නිමිත්ත. තමන්ගේ හිතට ආපු අකුසල නිමිත්ත ඒකේ ආදීනව කල්පනා කරනවා. ඒ විතර්කේ අකුසල විතර්කේ ආදීනව. අපි හිතමු කාම විතර්කයක් හිතට ආවනම් මේ කාම විතර්කයට මම යට වුණොත් මේකට මම මේ ඉඩ දුන්නොත් මගේ පෞල් ජීවිතේ නැති වෙලා යන්න පුළුවන්. මගේ ආත්ම ගෞරවය නැති වෙන්න පුළුවන්. මගේ බිරිඳගේ සැමියාගේ ආත්ම ගෞරවය, දරුවන්ගේ දෙමෝපියන්ගේ ආත්ම ගෞරවය, පෞල් ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඔය ආදී වශයෙන් ආදීනව කල්පනා කරනවා. ව්‍යාපාද විතර්කයක් ආවනම් තරහ විතර්කයක් ආවනම් මේ තරහට මම ඉඩ දුන්නොත් මම බනින්න ගියොත් ගහන්න ගියොත් මට පුජ්‍යලයක් ගැහුවොත්
මාත් ගැහුවොත් සමහරලාට අපි දෙන්නගෙන් කෙනෙක්ගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. එතකොට මගේ ජීවිතේ සමහරලාට නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් එක්කෙනාගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. අනිත් එක්කෙනාගේ ජීවිතේ නැති වුණොත් මට හිරේ යන්න පුළුවන්, එල්ලුම් ගස් යන්න පුළුවන්. එතකොට මගේ පවුල් විනාශ වෙන්න පුළුවන්. සා කලබල වෙන්න හොඳ නැහැ කියලා. අර ඒ හිතට ආපු විතර්කයට විරුද්ධව ආදීනව කල්පනා කරනවා. ඒකට කියනවා ආදීනව නිමිත්ත. ඒකට උදාහරණයක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඊටාම පිරිසිදුව සතුටෙන් ඉන්න තරුණ ගෑනු ළමෙක් හෝ පිරිමි ළමෙක්ගේ බොහොම පිරිසිදුව සන්තෝෂයෙන් නාලා බොහොම පිරිසිදුව ඉන්න වෙලාවක කවුරු හරි හොරෙන් ගෙනල්ලා සර්පකුණක් එහෙම නැත්නම් මලකුණක් කරේ එල්ලුවොත් ඒ තරුණ ළමයාට හෝ මේ තරුණයාට හෝ තරුණියට ඇතිවෙන හැඟීම් පිළිකුලක් ඇති වෙන සර්පකුණක් කලේ එල්ලුවොත් මලකුණක් කරේ එල්ලුවොත් අන්න ඒ වගේ අර නිමිත්තේ ආදීනව කල්පනා කරනකොට ආදීනව තුලින් නිමිත්ත පිළිබඳව ඒ විතර්කයේ පිළිබඳව ඔහුට කලකිරීමක් ඇති වෙලා ඒ විතර්කය සිතින් පළවා හරින්න ඈත් කරන්න පුළුවන්. ඒ දෙවෙනි ක්‍රමය තමයි ආදීනව නිමිත්ත. ඊළඟට තුන්වෙනි ක්‍රමය තමයි අසති අමනසිකාර. අසති අමනසිකාර නිමිත්ත. අසති කියලා කියන්නේ ඒක අමතක කරනවා. ඒක සිහිපත් කරන්නේ නැහැ. ඒක හිතට එනකොටම අමතක කරනවා. සිහි කරන්නේ නැහැ. අමනසිකාර කියලා කියන්නේ ඒක සිහිපත් කරන්නේ නැහැ. හිතට එනකොටම ඒක අමතක කරනවා. සිහිපත් නොකර ඉන්නවා. එහෙම නැත්නම් වෙන එකක්. ඒක වෙනුවට වෙන එකක් එවලෙම හිත වෙනස් කරන වෙන දෙයක් මතක් කරනවා. එහෙම නැත්නම් වෙන වැඩකට යනවා. ඉරියව්ව වෙනස් කරනවා. වෙන වැඩකට යනවා. ගිහිල්ලා වෙන දෙයක් සමහරලාට ගිහිල්ලා මිදුලක් අතු ගන්නවා. එහෙම කුසල නිමිත්තක් ආවට පස්සේ මේ විතර්කයක් ආවට පස්සේ කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් ආවට පස්සේ ඒක අමතක වෙන්න වෙන වැඩක් කරනවා. එහෙම නැත්නම් එකේ ඉඳලා 10ට ගණන් කරනවා 100ට ගණන් කරනවා. අරක අමතක වෙන්න. අරක සිහිපත් කරන්නේ. ඒකට කියනවා අසති අමනසිකාර නිමිත්ත කියලා. ඒකට උදාහරණ බුදුහාමුදුරුවෝ දක්වන්නේ තමන් අකමැති රූපයක් දිහා බලන්නේ නැතුව ඇස් පියා ගන්නවා වගේ. තමන්ට අකමැති රූපයක් දැක්ක හැටි ඇස් පියා ගන්නවා. එහෙම නැත්නම් අහක බලා ගන්නවා. අකමැති රූපයක් දැක්ක හැටි ඇස් පියා ගන්නවා. අකමැති ශබ්දයක් ඇහුණ හැටි කනේ ඇඟිල්ල ගහ ගන්නවා. අහන්නේ වෙන තැනකට යනවා. අන්න ඒ වගේ. එතකොට අර දැන් නිමිති තුනක් කිව්වා. අඤ්ඤ නිමිත්ත. අඤ්ඤ නිමිත්ත කියලා කියන්නේ ඒ ආපු මේ විතර්කයට විරුද්ධ විදිහේ කුසල විතර්කයක් සිහිපත් කළා. අර ඇණයකින් තවත් ඇණයක් අයින් කළා දානවා වගේ ඒ විතර්කේ ඉවත් කරන්න උත්සාහ කිරීම. දෙවෙනි එක ආදීනව විතර්කයේ ආදීනව කල්පනා කළා. මේ අර සර්පකුණක් කරේ වැටෙනා වගේ පිළිකුල ඒ පිළිබඳව පිළිකුල ඇති කළ ඒ ඉවත් වීම. තුන්වෙනි එක අසති අමනසිකාර. සිහිපත් කරන්නේ බලන්නේ ඒක අමතක කරනවා. අකමැති රූපයක් දෙස බලන්නේ නැතුව ඇස් පියා ගන්නවා වගේ. ඊගාවට හතරවෙනි එක විතක්ක මූල ભેද නිමිත්ත. මේ තුන්වෙනි ක්‍රමයටත් ඒ විතර්කයේ හිතින් ඉවත් කරගන්න බැරි නම් තුන්වෙනි ක්‍රමයටත් බැරි නම් ඒ ආපු විතර්කයේ මූල ભેද ඒක මේ මුල පිළිබඳව හොයාගෙන යනවා. මෙහෙම විතර්කයක් මට එන්න හේතුව මොකද කියලා පොඩ්ඩක් ආපස්සට හොයාගෙන යනවා. අසති මේ විතක්ක මූල ભેද නිමිත්ත. එහෙම ආපස්සට හොයාගෙන යනකොට අර විතර්කය හිතෙන් ඉවත් වෙලා යනවා. මෙහෙම මෙහෙම කේන්තියක් මට එන්න හේතුව මොකද? මෙහෙම කාම විතර්කයක් මේ වෙලාවේ මගේ හිතට එන්න හේතුව මොකද කියලා හොයාගෙන යනකොට මේ ඒක අමතක වෙලා යනවා. අයින් වෙලා යනවා. ඒකට උදාහරණ බුදුහාමුදුරුවෝ දේශනා කළේ දැන් වේගයෙන් යන මිනිහෙක්. ඉතින් මේ හේතුවක් නැතුව වේගෙන් යන මිනිහෙක් කල්පනා කරනවා මම මොකටද මේ වේගෙන් යන්නේ? හෙමින් යනවා. ඊට පස්සේ ආ කල්පනා කරනවා මම මොකටද මේ හෙමින් යන්නේ? මම නතර වෙලා ඉන්නවා. මම මොකටද මේ නතර වෙලා ඉන්නේ?
මට මේ දිගෑරලා ඉන්න පුළුවන් කියලා සුවසේ දිගෑරලා ඉන්නවා. සුවසේ දිගෑරලා ඉන්න පුළුවන් මිනිහා අර වේගෙන් ගියා. ඒ වගේ අර මේ නරක අරමුණක් හිතට ඇවිල්ලා විනාශ වෙනවට වඩා මේක ආවේ මොකද කියලා ආපස්සට හොයා බලන ක්‍රමේ. ඒකට කියනවා විතක්ක මූල වේද නිමිත්ත. එහෙමත් නැත්තම් ඔය හතරෙන්ම බැරි නම් එය ආපු අකුසල් විතර්ක ඉවත් කරලා දාන්න හතරෙන්ම අමාරු නම් අබිනිග්ගහන නිමිත්ත කියලා බුදුහාමුදුරුවෝ පස්වෙනි නිමිත්ත දේශනා කරනවා. ඒ අබිනිග්ගහන නිමිත්තේ කියලා කියන්නේ අර හතරෙන්ම බැරි නිසා දැඩි වීරයක් අරගෙන ඒ ආපු අකුසල නිමිත්ත කුසල නිමිත්තකින් අයින් කරලා දානවා. දැඩි වීරයක් අරගෙන. ඒ දැඩි වීරය කියලා කියන්නේ අර චතුරාංග සමන්නාගත වීරය වගේ බුදුරජාණන් වහන්සේ අර බුද්ධත්වයට පත් වෙන දවසේ බොහොම ඇඬදී අර කුසතනේ අටමිට එලාගෙන ආසනේ වැඩ හිටියේ ලේ මස් වියලී ගියත් ඇටනහර ඉතුරු වුණත් සකල ක්ලේශයන් ප්‍රහීන කළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මිස බුද්ධත්වයට පත් වෙලා මිස නැගිටින්නේ නැහැ කියන විදිහේ දැඩි අදිෂ්ඨානයෙන් යුක්තව අන්නේ වගේ වීරයක් ඇති කරගෙන දැඩි හිතක් ඇති කරගෙන දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන අර අකුසල නිමිත්ත කුසල නිමිත්තකින් ඉවත් කරනවා ඒ පස්වෙනි ක්‍රමය. ඒකට බුදුරජාණන් වහන්සේ දක්වපු උදාහරණය තමයි ශක්තිමත් මිනිහෙක් බොහොම බල සම්පන්න ශක්තිමත් මිනිහෙක් තවත් කෙනෙක් කරදර කරනවා නම් කොච්චර එපා කිව්වත් ඒක නවත්තන්න නැත්තම් බෙල්ලෙන් අල්ලලා හරි අතින් අල්ලලා හරි ඇදලා ගිහිල්ලා එළියට දානවා වගේ ඒ පස්වෙනි ක්‍රමය තමයි අබිනිග්ගහන නිමිත්ත. ඒ තමන්ගේ හිතට ආපු කාම විතර්කයක් වෙන්න පුළුවන්, ව්‍යාපාද විතර්කයක් වෙන්න පුළුවන්, විහිංසා විතර්කයක් වෙන්න පුළුවන්. මේ අකුසල නිමිත්තක් වෙන්න පුළුවන්. ඒ නිමිත්ත තුලින් තමන් විනාශ වෙන්නේ නැතුව ඒ හිතින් ඉවත් කළා දාන ක්‍රම පහක් බුදුරජාණන් වහන්සේ මේ විතක්ක සන්තාන සූත්‍රයේ දේශනා කළා තියෙනවා. මෙන්න මේ ක්‍රම පහෙන් අර සානුහාමුදුරුවෝ තර හිතාම හොඳට මහානදම් පුරාගෙන හිටපු හොඳට බණ කියන්න පුළුවන්. බොහොම ශාසනය පිළිබඳ ඇලීමකින් හිටපු හාමුදුරුවන්ගේ තරුණ කාලේ මොන හරි කාම විතර්කයක් හරි මොකක් හරි විතර්කයක් නිසා මහානකම එපා වුණා. ගෙදර ගියාට පස්සේ අම්මාගේ ඇවිටිලි නිසාත් අර යක්ෂණියගේ උපක්‍රම නිසාත් නැවතත් ආපහු මහානකමට ඇවිල්ලා මේ නමතත් අර විදියටම හොඳට බණ දහම් කියන මේ මහානදම් පුරන අතරතුරේ බුදුරජාණන් වහන්සේ දීපු උපදේශයට අනුව බුදුරජාණන් වහන්සේ දීපු අර අවවාදයට අනුව මේ අනාදිමත් කාලයක් මේ සංසාරයේ ඇවිද්ද මේ සිතට නිදහසේ ඇවිද්ද හිතට එහෙම ඇවිදින්න නොදී මත් ඇතෙක් හෙන්ඩුවෙන් මෙල්ල කරන ඇත්ගොව්වෙක් වගේ යෝනිසෝ මනසිකාරය තුළින් මම අද මගේ මේ හිත මෙල්ල කර ගනිමි කියන අන්න අර පස්වෙනි ක්‍රමේ අබිනිග්ගහන නිමිත්ත දැඩි වීරයෙන් යුක්තව අර චතුරාංග සමන්නාගත වීරයෙන් යුක්තව කටයුතු කිරීම තුළින් සානුහාමුදුරුවෝ උන්වහන්සේගේ ඒ හිතේ තිබිච්ච සියලු අකුසල නිමිති විතර්ක සම්පූර්ණයෙන්ම නැති කළා රහත් භාවයට පත් වුණා කියලා මේ දේශනාවේ සඳහන් වෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනේ අපි කොයිතරම් හොඳ ජීවිත ගත කළත් පෘථග්ජනයන් විදියට අපිටත් අපේ හිතේ මේ තැම්පත් වෙලා තියෙන අනුසය වශයෙන් තැම්පත් වෙලා තියෙන මේ කෙලෙස් ධර්ම අපි ඇහෙන් කනෙන් නාසය දිව ශරීරයෙන් මනසින් අපි අරමුණු ගැනීමේදී ජීවත් වීමේදී මේ අනුසය නැකිටලා එන්න පුළුවන් විතර්ක විදියට නැකිටලා එන්න ඇවිල්ලා අපිව විනාශ කරන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ සානුහාමුදුරුවෝ ජයගත්තා වගේ ඒ විතර්ක වලට යටත් වෙන්නේ නැතුව සානුහාමුදුරුවෝ කටයුතු කළ ආකාරයට කටයුතු කරලා අපේ මේ උතුම් මනුස්ස ජීවිතයේ විශේෂයෙන් මේ ධර්ම දේශනාව සියලු දෙනාටම අදාළයි. විශේෂයෙන් බණ භාවනා කරන අයටත් කර්මස්ථාන වඩන අයට බොහෝ විට ඒ කර්මස්ථාන වඩාගෙන යනකොට හිත අවුල් වෙන්න පුළුවන් විවිධ අකුසල නිමිත්ත විතර්ක ඉස්මතු වෙලා. ඉතින් ඒ අයටත් විශේෂයෙන්
මෙන්න මේ විතක්ක සන්ටාන සූත්‍රයේ ඇතුළත් මේ කරුණු පහ මතක් කර ගැනීමෙන් උපයෝගී කර ගැනීමෙන් ඒ සියලු විතර්ක ජය ගැනීමට හැකියාවක් ලැබෙනවා විශේෂයෙන් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ වගේම ගිරිමානන්ද සූත්‍රයේත් ඒ දස සංඥා අතරදී පහාන සංඥා කියලා අපේ හිතට යම්කිසි මේ විතර්කයක් ආවොත් ඒක නැති කරගන්න හැටි ගිරිමානන්ද සූත්‍රයේත් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. ගිරිමානන්ද හාමුදුරුවන්ට uppannam කාම විතක්කං නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං කම්මේති. අපේ හිතට යම්කිසි කාම විතර්කයක් පැමිණුනොත් ඒක පිළිගන්නේ නැතුව නාදි වාසේති. ඒක පිළිගන්න හොඳ නැහැ. ඒකට කැමති වෙන්න හොඳ නැහැ. පජහති. ඒක අත්හරින්න ඕන. විනෝදේති ඒක දුරු කරන්න ඕන. බ්‍යන්ති කරෝති ඒක නැති කළා දාන්න ඕන. අනභවං ගමේති ඒක ඉවරම කළා දාන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ ඒ ප්‍රහාණ සංඥාව දේශනා කිරීමේදී දේශනා කළා තියෙනවා. ඒ නිසා මම මීට වඩා මේ පිළිබඳව ධර්ම දේශනාව දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ දේශනා කරපු දහම් කරුණු ටික ඔබගේ හිතේ දැන් ශ්‍රවණය කළා, ධාරණය කරගෙන අපේ ජීවිතයේදී ඔබට පැන නගින ඔය විවිධ විතර්ක අරමුණු, අකුසල අරමුණු ජය අරගෙන මෙලෝ ජීවිතයේ ජය අරගෙන පරලෝ ජීවිතයත් ජය අරගෙන දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිර්වාණ සම්පත්තියටත් මේ ධර්ම දේශනාමය කුසලය හේතු වාසනා කර ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව සමාප්ත කරනවා. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස, අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට 83 වෙනි වියට පා තබන විශ්‍රාමලත් විදුහල්පති සමර දිවාකර හා විශ්‍රාමලත් හෙද නිලධාරණී දිසානායක යන අයට ආශිර්වාද කිරීමත්, පසුගිය දින 104 වන උපන්දිනය සැමරූ බෙලෝනා මහත්මියට දීර්ඝාෂ පතමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා බෝතලේ පදිංචි සී සමර දිවාකර මහතා විසින්. මාරපොළ නිවසේ සිට මීට වසර 30කට පෙර එනම් 1991 7වෙනි මාස පරලෝ සැපත් ඩොන් ඩේවිඩ් සේනානායක මහතා සහ මීට වසර 6කට පෙර එනම් 2015 6වෙනි මාස 15 වන දින පරලෝ සැපත් වයි.ඒ. සෝමාවතී යාපා මෑණියන් යන දෙපළගේ ගුණ සමුදාය සිහිපත් කර පින් අනුමෝදන් කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත්, දෙපාර්ශ්වයේම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත්, සුජීවත්ව සිටින ස්වාමි පුරුෂයාගේ දෙමව්පියන් වන එම්.එල්. ජිනසෝම පියාණන් සහ ජයවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුව තුනුරන්ගේ ආශිර්වාදයේ පිහිට ප්‍රාර්ථනා කිරීමත්, දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරයන්ට සහ දුවා දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත්, දෙපාර්ශ්වයේම ඥාති මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් දේශකයන් වහන්සේට සෙත් පතමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ වේයන්ගොඩ මාරාපොළ පදිංචි ජයන්ත ප්‍රියරංජන සහ සරෝජා සේනානායක මහත්මිය විසින්. අදට අභාව ප්‍රාප්ත වී තෙමසක් පිරෙන කැලේ දියුල් වැව මහ ඉලු පල්ලම විසූ ඩී.එම්. රන්මැණිකේ දිසානායක මෑණියන්ට සහ වසර කිහිපයකට පෙර අභාව ප්‍රාප්ත වූ ඩබ්ලිව් දිසානායක පියාණන්ට, සුනිල් දිසානායක සොහොයුරාට, ඒ.එම්. පියදාස පියාණන් ඇතුළු පරලෝ සැපත් සියලුම ඥාති මිත්‍රාදීන්ට නිර්වාණ සුවය ලැබේවා. පේමාවතී කුමාරිහාමි මෑණියන්, දේශාන් කෙහාන් චිරාත් පුතුන් තිදෙනා ඇතුළු සියලුම ලෝවැසි සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවායි පතමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා තමුත්තේගම අංක 264 නිවසේ පදිංචි සෝමා දිසානායක සහ පියල් අබේකෝන් විසින්. 2022 මාර්තු 16 වන දින 75 වන උපන්දිනයේ සමරනව කිතලව යාකර වත්තේ පදිංචි විශ්‍රාමික ගුරු ජී.එම්. සෝමපාල මහත්මයාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ පැතීමත්, මිය පරලෝ යන්ට යෙදුණු දෙමව්පිය සහෝදර සහෝදරයන් සෑම දිනාටම පරලෝ ජීවිතයේ සැපවත් වීමටත් අවසානයේ නිර්වාණ සුවය ලැබීමට මෙම ධර්ම දානමය කුසලය හේතු වේවායි පතමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ භාර්යාව, දූදරු, මුණුබුරු මිනිබිරියන් සමග සොහොයුරිය දයාවතී පතිරාජ මහත්මිය විසින්. කරුණාධිපති වෛද්‍යතුමන් මියගොස් වසරක් සම්පූර්ණ වීමත්, සෝමාවතී මෑණියන් මියගොස් වසර 2කමාරක් පිරීමත්, කෙවුල්ගම පදිංචිව සිට එස්.එස්. කරුණාධිපති මහත්මයාට මෑණියන්ට සහ වසර 15ක් සම්පූර්ණ වීමත්, උඩුකල පදිංචිව සිටි වෛද්‍ය මල්ලිකා ඉදිරිසිංහ සහ එම දූදරුවන්ගේ පියතුමන් මියගොස් වසර 21ක් සම්පූර්ණ වීමත් මෑණියන්ට දීර්ඝායුෂ පතමින් ධර්මදේශනාවේ
දායකත්වයෙන් කටයුතු කරන්නේ මඩුගල්ල උත්තර පදිංචි එම්.ජී. ලීලානන්ද කුමාරසිංහ සහ නිලන්ති රේණුකා විසින්. වැඩිමහල් දියණිය වන රසන්තිකා නයෝමි ජයතිස්ස මෙනමිය වියෝවී 2022 මාර්තු මාස 16 වන දිනට වසර 10ක් පිරීම නිමිත්තෙන් මතු භවයකදී මෙවන් අකල් මරණයට ගොදුරු නොවේවායි පතමින් පින් අනුමෝදන් කිරීමත්. නිලුකා ජයතිස්ස දියණිය තිලින රත්නසිරි පුතා සහ තිලන නෙද්දුල් මුණුබුරාගේ ග්‍රහ අපල දුරු වී ජීවිතය සැපවත් වේවා ආශිර්වාද වේවා සුජීවත්ව සිටින පවුලේ සැමට ආශිර්වාද ලැබේවා. දෙපාර්ශ්වයේම මීගේ දෙමව්පියන් ප්‍රධාන සංසාරගත ඥාති මිත්‍රාදීන්ට පින් පැමිණවීමත් ගෞරවනීය දේශකයන් වහන්සේට ආශිර්වාද කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා කළුතර උතුර විලේගොඩ රෝසවත්ත පදිංචි ටී.බී. ජයතිස්ස මහතා විසින්. දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍ය අනුමෝදනාව. මෙපමණක් වෙලා බණ ඇසීම තුළින් විශාල පිනක් ඔබ අත්පත් කරගත්තා. විශේෂයෙන් දායකත්වයේ දරූ පින්නතුණුත් බණ ඇසූ සියලු පින්නතුණුත් මේ අත්පත් කරගත්තා වූ ආනිසංස ඔබ නමින් මිය පරලෝක ප්‍රාප්ත සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලා ඒ අය බලාපොරොත්තු බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා. සුජීවත්ව සිටින අයට මේ බණ ඇසීම තුළින් අත්පත් කරගත්තා වූ කුසල ශක්තිය බෙලෙන් සහ බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේම ඔබ සියලු දෙනාටම දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිර්වාණ සම්පත්තියට මේ ධර්ම ශ්‍රවණානිසංසයන් ඔබ සියලු දෙනාටම එකසේ හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංසයෙන් සැමටම අමා මහ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් වේවා. සාදු සාදු සාදු. සුපින්නතුනි, අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ බස්නාහිර පළාතේ ද්විතීය සංඝනායක කොළොන්නාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පූජනීය පොත්තේවෙල විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සුපින්නතුනි, අපි හැමදෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේනම් 0112 69 71 40 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.